ආයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම මගේ නම අනුපමා. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයගලන්ට කියන්න යන්නේ ඔයා කැනඩාවට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරන්න එන්න හිතාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ රිසර්ච් බේස් මාස්ටර්ස් එකක් හරි PhD එකක් හරි කරන්න එන්න හිතාගෙන ඉන්නවා නම් කොහොමද ඔයා රිසර්ච් සුපර්වයිසර් කෙනෙක් හොයාගන්නේ කියලා. ඉතින් ඔයාට සක්සස්ෆුල් වෙන්න පුළුවන් වෙන විදිහේ ටිප්ස් 4ක් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයා කැනඩාවට රිසර්ච් බේස් පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරන්න එන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට තියෙන පළවෙනිම චැලෙන්ජ් එක තමයි තමන්ගේ රිසර්ච් වලට සපෝට් කරන රිසර්ච් සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න එක. ඉතින් මේ රිසර්ච් සුපර්වයිසර් ඔයාගේ රිසර්ච් වලට සපෝට් කරනවා වගේම ඔයාට මෙහෙට පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එක කරන්න ආවහම ස්ටයිපන්ඩ් එකකුත් ගෙවනවා. ඒ කියන්නේ මාසෙකට ඔයාට දීමනාවක් ගෙවනවා. ඔයාගේ ටියුෂන් ෆීස් ඒ වගේම ලිවිං එක්ස්පෙන්සස් කවර් කරගන්න. ඉතින් ඔයා තනියෙන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කැනඩාවට ආවොත් පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරන්න මේ ලැබෙන ගාණෙන් ඔයා ටියුෂන් ෆී එක ගෙවලා ලිවිං කොස්ට් එකක් කවර් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා සුපර්වයිසර් කෙනෙක් අඳුරගත්තට පස්සේ තමයි ඔයාට කැනේඩියන් යුනිවර්සිටි එකකට මාස්ටර්ස් PhD හරි කරන්න ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කැනඩාවට රිසර්ච් කරන්න පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරන්න ආවහම ඔයාට යුනිවර්සිටි එකට ඇතුළු වුණාට පස්සේ යුනිවර්සිටි එකකින් ඔෆර් කරන ඒ වගේම තමයි කැනේඩියන් ගවර්න්මන්ට් එකෙන් ඔෆර් කරන ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ ස්කෝලර්ෂිප් එකක් හොයාගත්තොත් ඔයාට සමහර වෙලාවට ඔයාට ලැබෙන ස්ටයිපන්ඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා ඔයා කැනඩාවට මාස්ටර්ස් එකක් හරි PhD එකක් හරි කරන්න එන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ලංකාවේ තියෙන සල්ලි කීයක්වත් කැනඩාවට ගෙන ගන්නේ නැතුව පෝස්ට් ග්‍රැජුවේට් එකක් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි රිසර්ච් බේස් මාස්ටර්ස් එකක් හරි PhD එකක් හරි කරන්න සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න එක. ඉතින් ඔයා දැනටමත් මේ process එක පටන් ගන්න තියෙනවා නම් ඔයාගේ ප්‍රධානම tool එක තමයි සුපර්වයිසර්ස්ලා contact කරගන්න ඔයා use කරන email එකක් ලියලා ඒගොල්ලන්ව contact කරන එක. ඔයා සමහර විට දන්නවා ඇති අපි සුපර්වයිසර්ස්ලාට ලියනකොට ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගෙන් අපිට උත්තරයක් ලැබෙන්නෙම නැහැ. උත්තරයක් ලැබුණොත් ඒගොල්ලන් ගොඩක් වෙලාවට අපිට කියනවා මට ඔයාව හයර් කරන්න දැන් ෆන්ඩින් නැහැ එහෙම නැත්නම් සල්ලි නැහැ කියලා. ඉතින් මම කැනඩාවට එන්න හදනකොට රිසර්ච් කරන්න 2013 14 විතර මං හිතන්නේ මම රිසර්ච් සුපර්වයිසර්ස්ලා 100කට වඩා වැඩියෙන් ලියන්න ඇති. ඉතින් ඒ නිසා මම මේ කියන ටිප්ස් 4 ෆලෝ කරොත් සමහර විට ඕගලන්ට ඊට වඩා ගොඩක් ඉක්මනට රිසර්ච් සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට ඊමේල් කරනකොට ඔයාට පුළුවන් නම් රිසර්ච් වලට ෆන්ඩින් ළඟදිම ලැබිලා තියෙන සුපර්වයිසර්ස්ලා කවුද කියලා අඳුරගන්න ඔයාට වැඩිපුර chance එකක් තියෙනවා ඒ අයගෙන් ඔයාගේ ඊමේල් එකට උත්තරයක් ලබා ගන්න. ඉතින් ළඟදිම රිසර්ච් කරන්න ෆන්ඩින් ලැබිලා තියෙන සුපර්වයිසර්ස්ලා කවුද කියලා කොහොමද අපි හොයාගන්නේ? කැනඩාවේ ගවර්න්මන්ට් එකෙන් මේ වගේ රිසර්ච් කරන සුපර්වයිසර්ස්ලාට ෆන්ඩින් ඔෆර් කරන ඒජන්සිස් කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ ඒජන්සිස් හැම එකකින්ම ඒගොල්ලන්ගේ හැම අවුරුද්දෙම ඒගොල්ලන්ගේ හැම කම්පිටිෂන් එකකින්ම ෆන්ඩින් දීපු සුපර්වයිසර්ස්ලා කවුද කියලා ඒ වගේ මේ ප්‍රොජෙක්ට්ස් මොනවද කියලා විස්තරයක් ඔන්ලයින් රිලීස් කරනවා. ඉතින් ඔයාට පුළුවන් මේ අදාළ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා මේ ෆන්ඩින් ලැබිලා තියෙන සුපර්වයිසර්ස්ලා කවුද කියලා හොයලා බලන්න. ඉතින් කැනඩාවේ මේ වගේ ෆන්ඩින් ලබා දෙන ගවර්න්මන්ට් ඒජන්සිස් උදාහරණ කිහිපයක් තමයි Canadian Institute of Health Research, Natural Sciences and Engineering Research Council of Canada, Social Sciences and Humanities Research Council of Canada කියලා කියන්නේ. ඉතින් මම අද ඔයගලන්ට පෙන්නන්නම් Canadian Institute of Health Research එකේ funding decisions දාලා තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද අපිට ගැලපෙන සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා පහළ description box එකේ දාලා තියෙන link එක click කරොත් ඔයාව අරගෙන යනවා Canadian Institute of Health Research එකේ funding decisions database එකට. ඉතින් මේකේ වම් අත පැත්තේ බැලුවොත් ඔයාට පේනවා එක එක ඔප්ෂන්ස් තියෙනවා ඔයාට සර්ච් කරන්න පුළුවන්. country එක, institute එක, එතකොට partnersලා කවුද, program එක මොකද්ද, තීම් එක, මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාට පුළුවන් මොන වගේ රිසර්චර්ස්ලටද ෆන්ඩින් ලැබිලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් මම කැමති ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරන්න. මොකද ප්‍රෝග්‍රෑම් එක අනුව තමයි අපිට ලැබිලා තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක කියන ඔප්ෂන් එක ක්ලික් කරාම ඔයාට drop down menu එකක් හම්බෙනවා. ඒකේ හැම වෙලෙම සිලෙක්ට් කරන්න project grant කියන එක. ඒ project grant කියන එක සිලෙක්ට් කරාට පස්සේ තමයි අපිට සල්ලි ලොකු ප්‍රමාණවල ලැබිලා තියෙන projects පෙන්වන්නේ. මොකද masters thesis වලට එතකොට travel awards වගේ grants අපි බලලා වැඩක් නැහැ. මොකද ඒවා master studentsලා හරි PhD studentsලා හරි hire කරන්න තරම් ලොකු amounts නෙවෙයි. ඉතින් මම project grant කියන එක select කරාට පස්සේ ඊළඟට මම ගිහිල්ලා competition එක ඒ කියන්නේ year එකයි month එකයි select කරනවා. මම සාමාන්‍යයෙන් select කරන්නේ ගොඩක්ම recent grant competition එක. මොකද පරණ ඒවා select කරොත් ඒවට already ළමයි hire කරලා තියෙන නිසා අපිට දැනගන්න ඕන අලුතින්ම සල්ලි ලැබලා තියෙන supervisorsලා කවුද කියලා. ඉතින් මේක නිසා මම මේකේ 2022 2023 කියන එක තමයි select කරේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඔයාලට list එකක් ලැබෙනවා project title එක
ප්‍රින්සිපල් ඉන්වෙස්ටිගේටර් කවුද? ඒ වගේම ඒක ගෙවලා තියෙන ඉන්ස්ටිටියුට් එක මොකක්ද? ඒ වගේම තමයි කොච්චර මුදලක් ඒ සුපර්වයිසර්ට ලැබිලා තියෙනවද මේ පර්ටිකුලර් ප්‍රොජෙක්ට් එක කරන්න කියලා. ඉතින් මේ පළවෙනි උදාහරණයෙන් ඔයාලට පේනවා ඇති මේ ප්‍රොජෙක්ට් එක කරන්න University of British Columbia වල ඉන්න මේ සුපර්වයිසර්ට ඩොලර් මිලියනයකටත් වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒක 5-year project එකක්. ඒ වගේම මේ දෙවෙනි ඔප්ෂන් එක බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ principal investigatorට ඒ කියන්නේ සුපර්වයිසර්ට මේ project එක කරන්න හම්බ වෙලා තියෙනවා ඩොලර් 4 ලක්ෂයක විතර මුදලක්. ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක අවුරුදු 3කට වැලිඩ් එකක්. ඉතින් ඔයා බැලුවොත් මේ ලිස්ට් එකේ ඔයාට පේනවා ඇති මේ ප්‍රොජෙක්ට් grants ගොඩක් වෙලාවට අවුරුදු 3ක් හරි 5ක් හරි වැලිඩිටි එකක් තියෙන grants. ඒ වගේම තමයි ඒවට ලැබෙන මුදල් ගොඩක් වෙලාවට 200,000 හරි 300,000 හරි ඩොලර්ස් වලට වඩා වැඩියෙන් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට් grants ලැබිලා තියෙන සුපර්වයිසර්ස්ලා අනිවාර්යයෙන්ම දැන් මාස්ටර්ස් සහ PhD ස්ටුඩන්ට්ස්ලා හයර් කරන්න හොයනවා. ඉතින් ඔයා මේ ෆන්ඩිං ඩිසිෂන්ස් හොයලා බැලුවම ඔයාට පේනවා ඇති ළඟදීම ඒ කියන්නේ most recently research funding හම්බ වෙලා තියෙන සුපර්වයිසර්ස් ලගේ ලිස්ට් එකක් ඔයාට පෙන්නනවා. ඉතින් මේකෙන් project grants හම්බ වෙලා තියෙන සුපර්වයිසර්ස්ලට දැන් වෙද්දි ගොඩක් ඒ කියන්නේ 100-200,000 වලට වඩා වැඩියෙන් සල්ලි ලැබිලා තියෙන නිසා ඒගොල්ලන් actively master studentsලා හරි PhD studentsලා හරි hire කරන්න හොයනවා. මොකද ඒගොල්ලන් මේ සල්ලි වියදම් කරලා ඒගොල්ලන්ගේ research project එක complete කරන්න ඕන නිසා. ඉතින් මේ වගේ සුපර්වයිසර් කෙනෙක්ට ලිව්වොත් ඔයාට positive response එකක් හම්බ වෙන්න තියෙන chance එක හුඟක් වැඩි. ඉතින් randomly supervisorsලට ලියන්නේ නැතුව ඔයාගේ field එකට ඔයාගේ experience වලට ගැලපෙන supervisor කෙනෙක් මේ විදිහට හොයාගත්තත් ඔයාට සල්ලි තියෙන supervisor කෙනෙක්ට ලියන්න පුළුවන්. ඉතින් මම පහළ description box එකේ දාලා තියෙනවා links 3ක්. ඒ තුنين ඔයාව අරගෙන යනවා Canadian Institute of Health Research. ඒ වගේම Natural Sciences and Engineering Research Council of Canada, ඒ වගේම Social Sciences and Humanities Research Council of Canada එකේ funding decisions දාලා තියෙන web pages 3ට. ඉතින් ඔයා bioscience, එතකොට veterinary medicine, dental, agriculture වගේ field එකක ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් ඔයාට ගැලපෙන grants ගොඩක් වෙලාවට තියෙන්නේ NSERC link එකේ. එහෙම නැත්නම් CIHR link එකේ. ඔයා maths, physical science, chemistry ඒ වගේ කරලා තියෙන කෙනෙක් නම් ඔයාට ගැලපෙන funding decisions ගොඩක් වෙලාවට තියෙන්නේ NSERC link එකේ. එතකොට ඔයා arts කරලා තියෙන කෙනෙක් නම් ඔයාට වැඩිපුර ගැලපෙන links තියෙන්නේ social sciences and humanities link එකේ. ඉතින් ඔයා ගිහින් බලන්න ඔයාට ගැලපෙන field එකට අදාළව funding decisions හම්බෙච්ච supervisor කෙනෙක් හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් මට ඔයාට දෙන්න තියෙන දෙවෙනි tip එක තමයි supervisor කෙනෙක් හොයනකොට හොයලා බලන්න ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා already mentor කරලා තියෙන supervisorsලා හරි එහෙම නැත්නම් දැනට ඒගොල්ලන්ගේ lab එකේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා ඉන්න supervisorsලා හරි ඉන්නවනම් අන්න ඒගොල්ලන්ට email කරන්න. මොකද සාමාන්‍යයෙන් කැනඩාවේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලට හොඳ රෙපියුටේෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ hard working ඒ වගේම ගොඩක් dedicated ස්ටුඩන්ට්ස්ලා කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක් already hire කරපු supervisor කෙනෙක් ගොඩක් වෙලාවට ආයෙමත් ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා hire කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ supervisor එක already වැඩ කරපු ස්ටුඩන්ට් කෙනෙක්ගේ යුනිවර්සිටි එකකින් නම් ඔයා graduate වෙලා තියෙන්නේ. ඔයාට තවත් වැඩිපුර chance එකක් තියෙනවා ඒ supervisor එකකින් positive response එකක් අරගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයා සුපර්වයිසර් කෙනෙක් හොයනකොට ඒගොල්ලන්ගේ යුනිවර්සිටි පේජ් එකට ගිහිල්ලා සුපර්වයිසර්ගේ විස්තර හොයලා බලනකොට හොඳට බලන්න ගොඩක් සුපර්වයිසර්ස්ලාට ඒගොල්ලන්ටම ඩෙඩිකේටඩ් ලැබ් වෙබ් පේජ් එකක් තියෙනවා. ඉතින් ඒ ලැබ් වෙබ් පේජ් එකට ගියහම ඔයාට බලා ගන්න පුළුවන් එයාගේ කරන්ට් ස්ටුඩන්ට්ස්ලා කවුද, ඒ වගේම පාස්ට් ස්ටුඩන්ට්ස්ලා කවුද කියලා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තහම මම PhD එක කරේ University of Calgary වල. ඉතින් මේ ලැබ් එකේ මම ආවට පස්සේ ළඟදී තවත් ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක් hire කරා. ඉතින් ඒක නිසා ඔයාට මේ වගේ සුපර්වයිසර්ස්ලා හොයාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ඊමේල් කරන්න. ඉතින් මට ඔයගලන්ට දෙන්න තියෙන තුන්වෙනි ටිප් එක තමයි ඔයා සුපර්වයිසර්ස්ලාට රැන්ඩම්ලි ලියන්නේ නැතුව ඔයාට ඉන්නවනම් යාළුවෝ එහෙම නැත්නම් ෆැමිලි මෙම්බර්ස්ලා already කැනඩාවේ ස්ටඩි කරලා තියෙන ඒගොල්ලන්ගෙන් අහන්න ඒගොල්ලන්ට පුළුවන් ද ඔයාට සුපර්වයිසර්ස්ලා රෙකමෙන්ඩ් කරන්න කියලා. ඉතින් මං කියපු එක වැරදියට තේරුම් ගන්න එපා. මම කියන්නේ නැහැ ඒගොල්ලන්ට කියන්න කියලා ඔයාව සුපර්වයිසර්ස්ලාට රෙකමෙන්ඩ් කරන්න කියලා. මොකද සමහර වෙලාවට ඔයාව හරියට අඳුරන්නේ නැති කෙනෙක් නම් ඔයාගේ රිසර්ච් ගැන ඔයාගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් ගැන හරියට දන්නේ නැති කෙනෙක්ට ඒ විදිහට සුපර්වයිසර්ස්ලාට ස්ටුඩන්ට්ස්ලා රෙකමෙන්ඩ් කරන්න ටිකක් අමාරුයි. ඉතින් එහෙම අහන්නේ නැතුව ඔයා ඔයාගේ යාළුවන්ගෙන් දැනට කැනඩාවේ ඉගෙනගෙන තියෙන ස්ටුඩන්ට්ස්ලාගෙන් අහන්න ඒගොල්ලන්ට පුළුවන්ද ඔයාට සුපර්වයිසර්ස්ලාව රෙකමෙන්ඩ් කරන්න කියලා. ඉතින් මෙතන තියෙන හොඳම දේ තමයි ඔයාට ඒ විදිහට රෙකමෙන්ඩේෂන් එකක් ගන්නකොට ඔයාට ඒ කෙනාගේ නම හරි එයාගේ සුපර්වයිසර්ගේ නම හරි ඔයා ලියන ඊමේල් එකේ ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. මෙන්න මේ කෙනාගේ ලැබ් එකේ ඉගෙන ගන්න හරි ඉගෙන ගත්ත හරි මෙන්න මේ ස්ටුඩන්ට් මට ඔයාව potential research supervisor කෙනෙක් විදිහට recommend කරා කියලා. මොකද සාමාන්‍යයෙන් research supervisorsලාට ඒ කියන්නේ මේ faculties වල research කරන professorsලාට දවසකට ගොඩාක් emails ලැබෙනවා. අලුතෙන්
කැනඩාවට ඉගෙන ගන්න ඉන්න කැමති ස්ටුඩන්ට්ස් ලගෙන් ඒගොල්ලන් ඒ ප්‍රොෆෙසර්ස්ලාත් එක්ක වැඩ කරන්න කැමතියි කියලා. ඉතින් ඒ නිසා ගොඩක් අය මේ ඊමේල්ස් කියවන්න වැඩි වෙලාවක් ගත කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒවා කියවන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලන් දන්න කෙනෙක්ගේ ඒගොල්ලන්ට ෆැමිලියර් කෙනෙක්ගේ නමක් ඒ ඊමේල් එකේ තියෙනවා නම් ඒගොල්ලන් ඔයා එවැනි ඊමේල් එක කියවන්න තියෙන chance එක හුඟක් වැඩි. ඒ වගේම ඒවට රෙස්පොන්ඩ් කරන්න තියෙන chance එකත් හුඟක් වැඩි. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් නම් ඔයා අඳුරන ඔයාගේ ෆීල්ඩ් එකට ගැලපෙන already කැනඩාව ඉගෙන ගත්ත අයට කියන්න ඔයාට පුළුවන් ද කියලා සුපර්වයිසර්ස්ලා රෙකමෙන්ඩ් කරන්න. අනිවාර්යයෙන්ම ඒ අයට ඊමේල් කරනකොට ඒ රෙෆරන්ස් එක ඉන්ක්ලූඩ් කරන්න ඊමේල් එකේ. ඉතින් මට ඔයගලන්ට දෙන්න තියෙන හතරවෙනි සහ අවසානම ටිප් එක තමයි සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න උත්සාහ කරනවා නම් ඔයා ඒ අයට ඊමේල් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ඊමේල් එක ඒ අදාළ කෙනාට පර්සනලයිස් කරලා ලියන්න. මොකද කවුරුත් කැමති නැහැ ජෙනරල් ඊමේල් එකක් කියවන්න. එතකොට ඒගොල්ලන්ට ඔයාගේ රිසර්ච් එක්ස්පීරියන්ස්, ඔයාගේ එඩියුකේෂන්, එයාගේ ෆීල්ඩ් එකට, එයාගේ රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකට කනෙක්ට් කරගන්න කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයා රැන්ඩම්ලි ජෙනරල් ඊමේල් සුපර්වයිසර්ස්ලාට යවුවා ඔයාට හොඳ රෙස්පොන්ස් එකක් ගන්න හරිම අමාරුයි. ඉතින් ඒ නිසා පර්සනලයිස් කරන එක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. මේ විදිහට පර්සනලයිස් කරනකොට ඔයා ඊමේල් එකක් යවනකොට අනිවාර්යයෙන්ම සුපර්වයිසර්ට ඩොක්ටර් කියලා ඊට පස්සේ එයාගේ ලාස්ට් නේම් එක ඉන්ක්ලූඩ් කරලා ඒ විදිහට ඊමේල් එකේ ආමන්ත්‍රණය කරන්න දාන්න. ගොඩක් වෙලාවට සර් එහෙම නැත්නම් මැඩම් එහෙම නැත්නම් ඩියර් ප්‍රොෆෙසර් කියලා ලියන එක හරිම ජෙනරල්. ඒක නිසා ගොඩක් අය එතකොට ඒක Tamanටම ලියපු ඊමේල් එකක් විදිහට ගණන් ගන්නේ නැහැ. ඒක තමයි පර්සනලයිස් කරන්න තියෙන පළවෙනිම ස්ටෙප් එක. ඊළඟට ඔයාගේ එක්ස්පීරියන්ස් ගැන, ඔයාගේ එඩියුකේෂන් ගැන කතා කරලා ඔයාගේ රිසර්ච් එක්ස්පීරියන්ස් ගැන ඔයාගේ ඊමේල් එකේ කතා කරනකොට ඉන්ක්ලූඩ් කරන්න එයා කරපු රිසර්ච් වලට ඇයි ඔයා කැමති කියලා. එහෙම නැත්නම් ඔයාගේ එක්ස්පීරියන්සස් වලින් ඔයා කොයි විදිහටද එයාගේ රිසර්ච් වලට ගැලපෙන්නේ කියලා. ඉතින් මේක කරනකොට ඔයාට පුළුවන් ඔයා ෆන්ඩින් ඩිසිෂන්ස් බලලා තියෙනවා නම් එයාගේ ළඟදීම ෆන්ඩ් වෙච්ච ප්‍රොජෙක්ට් එකේ ටයිටල් එක ඉන්ක්ලූඩ් කරලා කියන්න මම මෙන්න මේ ප්‍රොජෙක්ට් එක ගැන කියෙව්වා. ඒකට මම හරිම ඉන්ට්‍රෙස්ටඩ් මෙන්න මේ වගේ හේතු නිසා කියලා. ඉතින් ඇත්තටම ජෙනරල් ඊමේල් එකක් ලියන්නේ නැතුව ඒක ස්පෙෂලායිස් කරලා ලියුවොත් මට ගැරන්ටි කරන්න පුළුවන් ඔයාට ගොඩක් වෙලාවට පොසිටිව් රෙස්පොන්සස් සුපර්වයිසර්ස්ලාගෙන් ලැබෙනවා කියලා. මම හිතනවා මෙන්න මේ ටිප්ස් පාවිච්චි කරලා ඔයාට පුළුවන් වෙයි කියලා. ඔයාට ඉක්මනටම රිසර්ච් සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න වැඩි කට්ටියට ලියලා කරදර වෙන්නේ නැතුව. ඉතින් ඔයා හිතුවා නම් මේ ටිප්ස් යූස්ෆුල් වෙයි කියලා ඔයාට මම ආදරෙන් ඉල්ලනවා මගේ channel එකට subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මම තවත් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් ඕගලන්ව හම්බ වෙන්නම්.